අයිබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොස සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්. දැන් මම මේ ප්‍රශ්න කිහිපය සාකච්ඡා කරන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය ගැන චුට්ටක් මතක් කරලා දෙන්න. මේ ගොඩක් අය දන්නවද නොදන්න අයට. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තට පස්සේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි උත්තර සපයන ප්‍රශ්න 25ක් තියෙනවා. ඊට පස්සේ ඒ පළවෙනියෙන්ම A කොටසයි B කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. A කොටසේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. B කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 5ක් තියෙනවා. හරි. එතකොට දැන් මේ කොටස් දෙක ගැන කතා කරොත් එහෙනම් විශේෂයෙන්ම A කොටස සහ B කොටස A කොටස තුල තියෙන ප්‍රශ්න ගත්තට පස්සේ A කොටස තුල තියෙන ප්‍රශ්න අහන්නේ අපෙන් කිසියම් නිශ්චිත කොටසකට අදාළව අපි ඒවට කියනවා අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් කියලා. අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස්. හරි. අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් වලින් තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට අදාළව උත්තර මේ ප්‍රශ්න හම්බෙන්නේ. එතකොට ඒක සම්පූර්ණ සිලබස් එකේ තෝරාගත්ත අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් තියෙනවා. ඒ වගේ තමයි ප්‍රශ්න හැදෙන්නේ. හරි. ඒතර අනිත් ඒවා වගේ එන්නේ නැහැ. අනිත් ප්‍රශ්න එන්නේ නැහැ. ඊළඟට දැන් අනිත් එක තමයි මෙන්න මේ B කොටස. B කොටස ගත්තට පස්සේ B කොටසේ අන්තර්ගත වෙන්නේ තේමා කීපයකටයි. දැන් ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා සාමාන්‍යයෙන් ගණිතයේදී ප්‍රධාන තේමා 6ක් ගැන අපි කතා කරනවානේ. ප්‍රධාන තේමා 6ක් යටතේ අපි මුළු සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ කොටස් වලට බෙදා ගන්න පුළුවන්. ඒකෙන් ඕගොල්ලන්ට B කොටසදී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ තියෙන්නේ සංඛ්‍යා, මිනුම්, කුලක හා සම්භාවිතාව සංඛ්‍යානේ කියන තේමාව විතරයි. හරි. તો දැන් මේ නැත්තේ මොකද්ද? ජ්‍යාමිතිය. හරි. ජ්‍යාමිතිය ඊට පස්සේ බීජ ගණිතය. right. ජ්‍යාමිතිය බීජ ගණිතය කියන මෙන්න මේ කොටස් B ප්‍රශ්න පත්‍රයේ B කොටසට අයිති වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න එන්නේ නැහැ. ඒකට අපිට ප්‍රධාන වශයෙන්ම අපිට දැන් ඔන්න සීමා වෙනවා මේ ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රය ඇත්තටම හදන්නේ ළමෙක් සමත් කරන්න විභාගේ. කියන්නේ අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් ටික එකතු කරලා ඊට පස්සේ මූලික තේමා කීපයක් තෝරාගෙන මේ ප්‍රශ්න හදලා තියෙන්නේ ළමෙක් විභාගේ සමත් කරන්න අවශ්‍ය අවම සුදුසුකම සම්පූර්ණ කරන්න. ඒ හින්දා ඕනෑම කෙනෙක්ට විභාගේ පාස් වෙන්න පුළුවන් විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රය හදන්නේ. ඒකින් හින්දා සාමාන්‍ය පෙළ විභාගේ සමත් වෙන්න අවම මට්ටමින් හෝ සමත් වීමට උත්සාහ දරන දරුවෙක්ට ඉතාමත්ම වැදගත්ම ප්‍රශ්න පත්‍රය තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය. මොකද ඉතාම ලේසියෙන් අපිට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට. ඊළඟට පළවෙනි ප්‍රශ්න පත්‍රය දැන් ගත්තට පස්සේ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් අපෙන් අහන ප්‍රශ්න ගත්තම මේ ප්‍රශ්න වලින් අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ පේපර් එක හදන අය අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගත වෙන ප්‍රශ්න වලින් බලාපොරොත්තු වෙනවා දැනුම හා කුසලතා. ඒ කියන්නේ අපි ලබාගත් දැනුම මනින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ කුසලතා මනින්න බලාපොරොත්තු වෙනවා. 150ක් ප්‍රශ්න අයත් වෙන්නේ මේ දැනුම හා කුසලතාවයේ මත. right. ඊට පස්සේ 130ක් මේ ප්‍රශ්න වල 130 කොටසක් වෙන වෙලා තියෙන්නේ sannivedana හැකියාව මත සහ 120ක් වෙන වෙලා තියෙන්නේ සම්බන්ධතා දැකීම මත. right. දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහනේ. මම පොඩ්ඩක් පොඩි උදාහරණ දෙකකින් මම මෙන්න මේ කතන්දරේ මේ ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් වෙන හැටි ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද. right. එතකොට අද අපි කතා කරන ප්‍රශ්න දෙකක් කතා කරනවා මෙතෙන්දී. මේ ප්‍රශ්න දෙක ඇතුලේ කොහොමද දැනුම හා කුසලතාව sannivedana හැකියාව ඊට පස්සේ සම්බන්ධතා දැකීම කියන කාරණා ඇතුළත් වෙන්නේ කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒක හරි. එහෙනම් අපි යම් බලන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ විදිහේ ප්‍රශ්නයකට විශේෂයෙන් මම මේ ප්‍රශ්න තෝරාගත්ත අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කරලා තියෙන ආදර්ශ ප්‍රශ්න පත්‍ර වලින් ඕගොල්ලන්ට අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට ගියාට පස්සේ මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 7කින් සමන්විත මේ ප්‍රශ්න පත්‍ර කට්ටලිය ඕගොල්ලන්ට ගන්න පුළුවන්. හරි. right. අපි බලමුකෝ පළවෙනි එක ප්‍රශ්න කීපයක් තෝරාගෙන මේ ප්‍රශ්න කොහොමද හැදිලා තියෙන්නේ කියලා ඔය කියන ආකෘතියට. right. හරි. මෙන්න මේ ප්‍රශ්නේ ගන්න. දැන් මේ ප්‍රශ්නේ ගත්තට පස්සේ මේ ප්‍රශ්නේ මොනවද අහලා තියෙන්නේ? මොනවද දීලා තියෙන්නේ? භාණ්ඩයක් සඳහා 112ක තීරුබද්දක් අය කරනු ලැබේ කියලා කියනවා. මේ ප්‍රකාශයක් නේ. භාණ්ඩයක තීරුබද්දක්
112ක තීරුබද්ධක් අය කරන ලැබෙන එක ඇල්ල වාක්‍යයක්. මේ වාක්‍යයෙන් කිසියම් තොරතුරක් අපිට දීලා තියෙනවා. ඊළඟට මොකක්ද අපෙන් ප්‍රශ්නයක් අහනවා රුපියල් 18000ක් වටිනා භාණ්ඩයක තීරුබදු ගේමින් පසු වටිනාකම සොයන්න කියලා. හරි පළවෙනියෙන්ම තියෙන මොකද්ද මේ ගානට අදාළ තොරතුරක් අපිට දීලා තියෙන දත්තය. හරි ඊළඟට අපිට දීලා තියෙනවා ඒකේ ප්‍රශ්නයක්. හරි එතකොට දැන් මේක හදන්න අපිට මොනවද ඕනේ? මේක හදන්න මොනවද ඕනේ? දැන් ඔන්න ප්‍රශ්න පත්‍රය හදපු අය ගත්තම ප්‍රශ්න පත්‍රය හදපු අය මේකෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ මෙන්න මේ කාර්යය. හරි මෙන්න මේක තමයි ප්‍රශ්න පත්‍රය හදපු අය බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මොකක්ද ඒකට බලාපොරොත්තු වෙලා තියෙන්නේ? භාණ්ඩයක තීරුබදු ප්‍රතිශතය හා වටිනාකම දී ඇති විට තීරුබදු ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම ගණනය කරන්න. හරි භාණ්ඩයක තීරුබදු ප්‍රතිශතය හා වටිනාකම දී ඇති විට තීරුබදු ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම ගණනය කිරීම තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. right අපි යම් ප්‍රශ්නට දැන් මේක මොනවද දීලා තියෙන්නේ? භාණ්ඩයක තීරුබදු ප්‍රතිශතයයි වටිනාකමයි දීලා තිනවා. ඊට පස්සේ තීරුබදු ගෙවීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම හොයන්න කියලා තමයි අපිට කියන්නේ. එතකොට දැන් මේක හොයන්න අපිට මොනවද දැනගන්න? අපි මොනවද දැනගන්න ඕනේ? දැනගත යුතු දේ. right ඔන්න දැන් මෙතන අර දැනුම හා කුසලතා කියලා තිබ්බන්නේ නේද? පළවෙනි ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය තුල අපි බලන දෙයක් කියන්නේ කියලා මොකද්ද කිව්වේ? දැනුම හා කුසලතා බලන්න. right ඒතර දැන් උන දැනුමක් තියෙන්න ඕනේ මේක හදන්න. මොකද්ද තියෙන්න ඕනේ දැනුම? මූලික දැනුමක් තියෙන්න. මේක දැන් මේ ප්‍රශ්නේ ගත්තට පස්සේ ළමයෙක්ට තේරෙනවා මේක තීරුබදු සම්බන්ධ මූලික ගැටලුවක්. එතකොට තීරුබදු කියන මූලික ගැටලුව මොකද්ද? තීරුබද්දක් කියලා කියන්නේ. තීරුබද්දක් කියලා කියනකොට අපිට මතක් වෙන පාඩම බදු වර්ග කියන පාඩම මතක් වෙනවා. right බදු වර්ග කියන පාඩම මතක් වෙනවා. බදු වර්ග ගත්තට පස්සේ බදු වර්ග කීයක් අපි කතා කරනවද? බදු වර්ග මොනවද අපි කතා කරන්නේ? අපි කතා කරන බදු වර්ග කීපයක් තියෙනවා මොනවද? වාරි 50. right වාරි 50. ඊළඟට තීරුබදු ඊළඟට ආදායම් බදු right ඊළඟට VAT බදු. දැන් ඔන්න සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට බදු වර්ග ගත්තොත් එහෙම මෙන්න මේ බදු වර්ග ටික තමයි අපේ මූලික වශයෙන්ම මේ බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ ටික තමයි අපිට කියලා දීලා තියෙන්නේ. අපි දන්නේ 10 ශ්‍රේණියේදී බදු කියන පාඩම යටතේ මේ ටික තමයි අපි ඉගෙන ගන්න. එතකොට ඒකෙන් එක බදු වර්ගයක් තමයි මෙන්න මේ තීරුබද්ද කියලා කියන්නේ. right මොකද්ද තීරුබද්දක් කියලා කියන්නේ? තීරුබද්දක් කියලා කියන්නේ ළමයි තීරුබද්දක් කියලා කියන්නේ මොකද්ද? අපි දැන් කිසියම් රටකින් අපේ රටට භාණ්ඩයක් ගෙන්නනකොට right රටකින් අපේ රටට භාණ්ඩයක් ගෙන්නනකොට රේගුව තියෙනවනේ right රේගුව හරහා තමයි මේ භාණ්ඩ අපිට ගෙන්නන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපිට හිතුන විදිහට අපේ රටින් භාණ්ඩ ගෙන්නන්නත් බෑ. අපිට රටින් භාණ්ඩ අපනයනය කරන්නත් බෑ අපිට. රේගුව කියන ආයතනය හරහා තමයි මේ භාණ්ඩ ගෙන්වීම සහ ඊට පස්සේ අපනයන කිරීම සිද්ධ වෙන්නේ. එතකොට අපේ රටට භාණ්ඩයක් ගෙන්නනකොට කිසියම් රටකින් භාණ්ඩයක් ගෙන්නනකොට මොකද්ද කරන්නේ? රේගුවෙන් මේ ගෙන්වන භාණ්ඩයට අදාළව බදු මුදලක් අය කරගන්න. right බදු මුදලක් අය කරගන්න. බදු මුදලක් කියන්නේ මොකද්ද? බද්දක් කියලා කියන්නේ අපි ගේන භාණ්ඩය තියෙනවානේ. මෙන්න මේ භාණ්ඩයේ වටිනාකම right මේ භාණ්ඩයේ වටිනාකමක් තියෙනවා. භාණ්ඩයේ වටිනාකමේ 100% right භාණ්ඩයේ වටිනාකමේ 100% මේගොල්ලෝ අය කරගන්නවා බදු මුදලක් විදිහට. ඒක අය කරගන්නේ මොකටද? ඒක අය කරගන්නේ ආණ්ඩුවේ කටයුතු සඳහා. right ලංකා ආණ්ඩුවේ කටයුතු සඳහා තමයි ඒව අය කරගන්නේ නේ. right එතකොට මොකද කරන්නේ? රේගුවේදී කරන කාර්යය තමයි භාණ්ඩයක් ගේනකොට අපි පිට රටින් ඒ භාණ්ඩයට අදාළව භාණ්ඩයේ වටිනාකමින් කිසියම් 100% ප්‍රමාණයක් 100% කොටසක් ප්‍රතිශතයක් අය කරගන්නවා බදු විදියට. හරි එතකොට මෙන්න මේ බද්දට තමයි අපි කියන්නේ මොකද්ද? තීරුබද්ද කියලා. මොකද තමයි කියන්නේ මොකද්ද? තීරුබද්ද කියලා. right ඒක තමයි මොකද්ද කියන්නේ? තීරුබද්ද කියලා. ඊට පස්සේ තීරුබද්දේ තියෙන විශේෂත්වය තමයි ඊට පස්සේ දැන් ඔන්න මේ රේගුවෙන් එළියට භාණ්ඩ යනවා. රේගුවෙන් එළියට රේගුව හලාන අපි ගෙන්නන්නේ. ඒතකොට රේගුවෙන් අපි භාණ්ඩය ගන්න ඕනේ. රේගුවෙන් අපි භාණ්ඩය ගන්නකොට මොකද්ද වෙන්නේ? මේ භාණ්ඩයට මොකද්ද වෙන්නේ? කලින් අපි ගත්ත භාණ්ඩයට මොකද වෙන්නේ? එකතු වෙනවා මෙන්න මෙයා.
භාණ්ඩයට මේ බද්දත් එකතු වෙලා තමයි අපි මොකද්ද අපේ මිල තීරණය කරන්නේ. අපි භාණ්ඩය ගන්න මිල තීරණය වෙන්නේ මොකද්ද? රේගුවට මේ රේගුවට එනකොට භාණ්ඩයේ තිබ්බ මුදලයි තීරු බද්දයි දෙකම එකතු වෙලා තමයි මිල තීරණය වෙන්නේ. තීරු බද්ද මුදල යනවා කාටද? රේගුවට. ඊට ඔන්න ඔහම තමයි පිට රට ඉඳලා අපේ රටට භාණ්ඩයක් එනකොට ඒ භාණ්ඩේ මිල තීරණය වෙන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන මේ ප්‍රශ්නේදී මේ ප්‍රශ්නේ හදපු අය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තීරු බද්ද පිළිබඳ දැනුම. මෙන්න මේ දැනුම දැන් මම කිව්වේ මේ දැනුම ඕගොල්ලන්ට තියනවාද කියලා තමයි මූලිකව බලලා තියෙන්නේ. ලොකු සංකීර්ණ ප්‍රශ්නයකට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? භාණ්ඩයක රුපියල් 10 භාණ්ඩේ වටිනාකම රුපියල් 18000 කියලා කියනවා. ගෙන්නනකොට එහෙනම් තීරු බද්ද ගෙවීමෙන් පසු වටිනාකම හොයන්න කියලා කියන්නේ. right? තීරු බද්ද කියන්නේ මොකක්ද වෙන්නේ? දැන් ඔන්න හදමු මේ ගන්න මේ දැනුම. එතකොට ඒ කියන්නේ මේ භාණ්ඩයේ වටිනාකම රුපියල් 18000යි. ඒතකොට භාණ්ඩයේ වටිනාකම රුපියල් 18000යි. 18000න් කොටසක් තමයි 100ට කොටසක් 100ට පංගුවක් තමයි ගෙවන්නේ මොනවා විදිහටද? බදු විදිහට. එතකොට තීරු බද්ද ගෙවීමේ පසු වටිනාකම තමයි අපෙන් අහන්නේ. නේ? පසු වටිනාකම නම් මොකද වෙන්නේ? පසු වටිනාකම නම් මොකද වෙන්නේ? මෙන්න මේ තීරු බද්ද මොකද වෙන්නේ? භාණ්ඩයේ මිලට එකතු වෙනවා. එතකොට දැන් ඔක හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් ඕනනම් තීරු බද්ද වෙනම හොයාගෙන ඒකට භාණ්ඩයේ මිල එකතු කරන්න. අපි එහෙම හදමු ඉස්සෙල්ලා. දැන් ඔන්න බලා ගන්න මේක හදන හැටි. භාණ්ඩයේ වටිනාකම කීයද? රුපියල් 18000. right? 18000න් කොච්චරද බදු ප්‍රතිශතය? 100%. දැන් 100% කියන එක මේ පැත්තෙන් ලියන්න බලා ගන්න මෙන්න මේක. 100%. මෙන්න මේකේ තේරුම මොකද්ද? ඔන්නෝගේ තේරුම මොකද්ද? 100%ක් කියන ඔන්නෝගේ තේරුම තමයි මොකද්ද? මෙන්න මේක. මෙන්න මේ ලකුණේ තේරුම මෙන්න මෙයා. බලා ගන්න. මේ ලකුණේ තේරුම 1/100යි කියන එක. මේ ලකුණ අපි දාන්නේ මේ ප්‍රතිශත ලකුණ දාන්නේ 100ට කියලා කියන්නේ අපි සංඛ්‍යාවක විදිහට ලියුවොත් 1 බෙදීම 100 කියන එක තමයි අපි ඔය 100ට කියලා දාන්නේ. right? ඒකින්ද අපිට ඕනෑම ප්‍රතිශතයක් භාගයක් විදිහට ලියන්න පුළුවන්. භාගයක් විදිහට ලියන ක්‍රමය මොකද්ද? අපිට දීලා තියෙන ප්‍රතිශතයේ ප්‍රමාණය ලියුවා මේ ලකුණ වෙනුවට 1/100 දැම්ම ඊට පස්සේ මේකේ ගුණ කරනවා. කීයද කියන්නේ? 100න් 12යි. ඔන්න ඕක තමයි ඔය 100ට කතාව කියන එක තේරුම. ප්‍රතිශතයක් කියලා කියන්නේ මොකද්ද? හරය 100 වෙච්ච භාගයක් නේ. ප්‍රතිශතයක් කියලා කියන්නේ හරය 100 වෙච්ච භාගයක්. ඒතකොට දැන් මොකද්ද මේ කියන්නේ? රුපියල් 18000ක් වටිනා භාණ්ඩයකින් 100ට 12ක් අය කරගන්නවා බදු ප්‍රතිශතය. ඔන්න හින්දා අපි බදු මුදල හොයමු. 18000 නේ ගාන. 18000න් මොකද්ද වෙන්නේ? 100ට 12. 18000න් 100ට 12. තවදුරටත් මේක හදාගත්තොත් එහෙම කියනවා 18000න් 100ට 12ක් වුණ වාක්‍යයෙන් ලිව්වොත් එහෙම ඔහොම නෙන්නේ. 18000න් 100ට 12ක් කියලා ඒක ගන්න යනකොට අපිට ගුණ කිරීම දාන්න පුළුවන්. එතකොට ඊටම බදු මුදල කීයද? මේක සුළු කරන්න තියෙන. සුළු කිරීම මොකද වෙන්නේ? ඉරෙන් උඩ ඉරෙන් යටයි වෙන් කරගන්නවා. වෙන් කරගෙන මොකද කරන්නේ? ඉරෙන් උඩ ඉරෙන් යටයි බෙදෙන සංඛ්‍යා බෙදෙනවා. ඉස්සලාම දැන් බිංදු තියෙනවා නම් බිංදු අයින් කරගන්න පුළුවන්. බිංදු අයින් කරනවා කියලා කියන්නේ 100න් 1000න් බෙදනවා කියන එක. දැන් මේ අග බිංදු දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක 100න් බෙදන්න පුළුවන්. ඉරෙන් උඩත් අග බිංදු දෙකක් තියෙනවා. ඒකට ඉරෙන් උඩ ඉරෙන් යටයි 100න් බෙදුවා. ඉතින් වෙන කියන රුපියල් 180 ගුණ කිරීම 12. right? 180 ගුණ කිරීම 12 කියන්නේ කීයද වෙන්නේ? 12 බිංදු බිංදුවයි 12 කට කීයද? 12 කට 96යි. 96න් 6යි ඉතිරි 9යි. 12 එක 12යි 12යි 9යි 21යි. right? 12යි 9යි 21යි. දැන් ඔන්න ඔය තමයි මොකද්ද? භාණ්ඩයේ තීරු බදු වටිනාකම. හරි? තීරු බදු වටිනාකම. දැන් අපෙන් අහන්නේ බදු ගෙවීමේ පසු වටිනාකම භාණ්ඩය. දැන් මොකද වෙන්නේ? බදු ගෙවීමෙන් පසු වටිනාකම කොහොමද ලැබෙන්නේ? ඔව් බදු ගෙවීමෙන් පසු වටිනාකම කියලා කියන්නේ භාණ්ඩයේ කලින් තිබ්බ මිලයි මොකද වෙන්නේ? මෙන්න මේ බදු මුදලයි එකතු වෙන්නේ. එතකොට අපිට අන්තිම උත්තර ලියා ගන්න පුළුවන් කොහොමද? බදු ගෙවීමෙන් පසු වටිනාකම ලියන්න පුළුවන් කීයද? රුපියල් 18000යි
එයාට එකතු වෙන්න ඕන කීයද 2160. එහෙනම් අපිට උත්තරේ එනවා කීයද? රුපියල් 0.6යි 1යි 10 බිඳුවයි ඉතිරි එකයි කීයද? රුපියල් 20160. ඔන්නෝක තමයි අන්තිම උත්තරේ විදිහට අපිට ලැබෙන්නේ. එතකොට බලන්න දැන් මේ ප්‍රශ්නේ දැන් මට කියන්න ඕනකම තිබ්බේ අපෙන් බලලා තියෙන්නේ මෙන්න මේ බදු වර්ග පිළිබඳ දැනුම. හරි. බදු වර්ග පිළිබඳ දැනුම. ඒ කියන්නේ බදු වර්ග ඔක්කොගේම දැනුම බලලා නැහැ. බලලා තියෙන්නේ තීරු බදු ගැන විතරයි. හරි. ඔන්න ඔය විදිහ කෙටි ප්‍රශ්නයක් කියලා කියන්නේ ඔන්න ඔය විදිහ දෙයක්. ඒතකොට අපිට ඊටාම සරලව උත්තරයක් ලියන්න පුළුවන් මූලික දැනුමක් විතරයි තියෙන්නේ. ඒකද අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් කියලා කියන්නේ මේ විදිහ මූලික දැනුම. බලන්න. හරිද? ඒකින්ද අමාරු නෑ ඔයගොල්ලන්ට ඉතින් ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. පාඩම් ටික කියන්නේ අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් ටික ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස් වලට දාලා දැනුම සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ දැනුම සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට ඉතින් ලේසියෙන් පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියලා ඉතින් ලේසියෙන් මේ විදිහට ලකුණු ගන්න පුළුවන්. දැන් මේකේ බලලා තියෙන මොකක්ද දැනුම? තීරු බදු පිළිබඳ දැනුම. ඊට පස්සේ මොකක්ද කුසලතාවයක් තියෙන්න ඕනේ. මෙන්න මේක මොකක්ද? සුළු කිරීමේ කුසලතාවයක් තියෙන්න ඕනේ. සුළු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. සුළු කිරීමේ හැකියාව නැත්නම් මේක සුළු කරගන්න බෑනේ අපිට මේ. මෙතන තියෙන මොකද්ද මේ භාග ගුණ කිරීම පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ භාග ගුණ කිරීමේ කුසලතාවයකුත් තියෙන්න ඕනේ. මේ දෙක එකතු වුණාන් පස්සේ තමයි මේක හදන්න පුළුවන්. හරි? right. අපි බලන්න ඊළඟ ප්‍රශ්නෙට. ඕකේන්ද්‍රයේ වෘත්තයේ PR විස්කම්භයකි වෘත්තය මත Q සහ S ලක්ෂ පිහිටා ඇත. වෘත්තය මත මොකද වෙන්නේ? Q සහ S කියන ලක්ෂ පිහිටලා තියෙනවා. ඊළඟට PQ හා QR PQ සමානයි QR කො PQ සමානයි QR ඒක ලකුණු කරලා තියෙනවා. ඊළඟට PQR හි අගය සොයන්න. PQR කියන කෝණය අගය සොයන්න කියන ඊළඟට PSQ කියන කෝණය PSQ කියන කෝණය අගය සොයන්න. දැන් මේ තියෙන ජ්‍යාමිතිය ප්‍රශ්නයක් කියලා බැලුව ගන්නට තේරෙනවානේ. ජ්‍යාමිතික ප්‍රශ්නයක් කියලා බැලුව ගන්නට තේරෙනකොට බලමු දැන් මේ ප්‍රශ්නේ මොනවාද ප්‍රශ්න පත්‍රයේ හදපු අය බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා. ප්‍රශ්න පත්‍රයේ හදපු අය බලාපොරොත්තු වෙලා තියෙන්නේ මෙන්න මේක. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන්නේ වෘත්තයක විස්කම්භය හා වෘත්තය මත වූ ලක්ෂ 4ක් යා කරන රූප සටහනක් දීලා තියෙනවා. මම අපි රූප සටහන දැක්කනේ. වෘත්තයක විස්කම්භයක් දීලා තිබ්බා. ඊට පස්සේ ලක්ෂ 4ක් යා කරන තොරතුරු දීලා තිබ්බා. නම් කරන ලද කෝණයක අගය සොයයි. නම් කරන ලද වෙනත් කෝණයක අගය සොයයි. right? නම් කරන ලද කෝණයක අගය සොයයි. නම් කරන ලද වෙනත් කෝණයක අගය සොයයි. ඔන්නෝක තමයි අපෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මෙතනදී බලලා තියෙන්නේ මොකද්ද? මොකද්ද මෙතන මේ තියෙන මේවනේ බලන්නේ. දැනුමක් තියෙන්න ඕනේ වෘත්ත සම්බන්ධ. ඊට පස්සේ කුසලතාවයක් තියෙන්න ඕනේ. ඊළඟට sannivedanaya කරන්න පුළුවන්. දැන් අපි දන්න දේ sannivedanaya කරන එකත් මෙතනදී බලනවා. ඊළඟට සම්බන්ධතා දැකීම. right? සම්බන්ධතා දැකීම. මෙන්න මෙතන විශේෂයෙන් මේ ජ්‍යාමිතිය ප්‍රශ්නවලදී අපි බලන දේ තමයි සම්බන්ධතා දැකීම. ඒකෙන්ද අපි ජ්‍යාමිතික ප්‍රශ්නයකට උත්තර ලියනකොට ප්‍රධාන වශයෙන්ම අපි බලන්නේ සම්බන්ධතාවය. ඕ කේන්ද්‍රය වූ වෘත්තයේ විස්කම්භය. පළවෙනිම දේ තමයි දීලා තියෙන දේවල් හොඳට අපි ඔලුවට ගන්න. දීලා තියෙන දේවල් මත පදනම් වෙලා තමයි අපිට උත්තර ලියන්නේ. අපිට කියලා තියෙනවා PQ කියන එක PR කියන එක විස්කම්භයක්. එතන මේ PR කියන එක විස්කම්භයක් කියලා කියනකොටම ඔයාලට වෘත්ත විස්කම්භය හරි වෘත්ත විස්කම්භය කියන මාතෘකාවට ඉස්සලාම් විස්කම්භය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. විස්කම්භය කියන එකේ දැනුම තියෙනවා. මොකද්ද විස්කම්භය කියන්නේ? වෘත්තයේ කේන්ද්‍රය හරහා එක් පැත්තක සිට අනෙක් පැත්තට අඳින රේඛාව. දැන් ඒක දැනගන්න ඕනේ. එතකොට මෙතන මේ විස්කම්භය කියලා මෙතන දීලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ O කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය කියලා. O කේන්ද්‍රය හරහා යන හින්දා තමයි මේක විස්කම්භයක් වෙන්නේ. හරි ඔක දැනගත්තේ නැත්නම් ඊට පස්සේ ඒක ප්‍රශ්න කරන වෘත්තයේ විස්කම්භය කියන එක දැනගන්න. ඊළඟට වෘත්තය මත PQ සහ R රැක්. ඊළඟට තව දැනගන්න ඕනේ වෘත්තයේ විස්කම්භය කියලා කියපු සෙනෙම අපිට මතක් වෙන්න ඕනේ විස්කම්භයත් එක්ක තියෙන වෘත්ත පරිධිය. දැන් මේ වෘත්ත පරිධියනේ තියෙන්නේ. පරිධිය හදන කෝණවල තියෙන සම්බන්ධතාව මොකක්ද කියලා. ඒකට ප්‍රමේයයක් තියෙනවා. මේක මතක් වෙන්න ඕනේ. ඉක්මනට දන්න අයට උන දැන් මතක් වෙනවා. හරි. ඊළඟට වෘත්තයක QS ලක්ෂ පිහිටා ඇත. වෘත්තය මත තියෙන ලක්ෂ. එතකොට දැන් වෘත්තය මත තියෙන ලක්ෂ ගැන කතා කරාට පස්සේ අපිට මතක් වෙන්න ඕනේ පාඩම් කීපයක් තියෙනවා. මොනවාද? අපිට මතක් වෙන්න ඕනේ වෘත්තයක ජාය සම්බන්ධ. හරි. වෘත්තයක ජාය සම්බන්ධ ප්‍රමේය. ඊළඟට වෘත්ත චතුරස්‍ර.
වෘත්ත චතුරස්‍ර ගැන දැනුම තියෙනවා. හරි. වෘත්තයේ ජාය වෘත්ත චතුරස්‍ර ගැන තුනේ මේ දැනුමෙන් තමයි දැන් මේක හදන්න ඕන. හරි. ඊළඟට වෘත්තය තුල කෝණ. වෘත්තය තුල කෝණ ගැන දැනුමක් තියෙනවා. ඔන්න ඒ දැනුම තියෙන්න ඕනේ අපිට මේ ගාන හදන්න. දැන් අපිට මේ දැන් දත්තය කියනකොටම අපිට ඉක්මනට මෙන්න මේ ටික මතක තියාගන්න. අපි කල්පනා කරන්නේ මේවස් එක්ක. විස්කම්බයක් කියලා කියපු ගාම අපි කල්පනා කරන්නේ විස්කම්බයක් කියන්නේ මෙයා. එයා පරිධිය කෝණ හදලා තිනවනේ කොහොමද ඒවා වෙන්නේ කියලා. ඊළඟට වෘත්තයක මේ PQRS කියලා වෘත්තය මත ලක්ෂ තියෙනවා නම් වෘත්තයක ජායන් තියෙනවා මෙතන. ඊට පස්සේ පරිධි ලක්ෂ 4කින් වට වෙච්ච රූපයක් තියෙනවා. වෘත්ත චතුරස්‍රයක් තියෙන්න ඕනේ. කේන්ද්‍රය මත කෝණ තියෙනවා. පරිධි කෝණ තියෙනවා. ඔන්න ඔක්කොම මතක් වෙන්නේ. රයිට්. හරි. දැන් ආයෙ මොනවද දීලා තියෙන්නේ? PQ සමානයි QR. PQ සමානයි QR කියලා දීලා තියෙනවා. PQ සමානයි QR කියලා දීලා තියෙනවා. PQ සමානයි QR කියලා දීලා තියෙන එක දැන් මෙතන දුන්නට මැද අපි ඒක රූප සටහනේ ලකුණු කරගන්නත් ඕනේ. දැන් මේකේ ලකුණු කරලා තියෙනවා ඒගොල්ලෝ. නේ සමාන පාදයක සමානයි කියලා කොහොමද ලකුණු කරන්නේ? මේ කඩයිරකින් ලකුණු කරලා තියෙනවා. හරි. රයිට්. දැන් අපි යන් ඔන්න ඔය ටික ඔක්කොම මතක තියාගෙන දැන් ඔන්න ගන්නට PQR කියන කෝණය අගේ PQR කියන කෝණය මකඩ ලකුණු කරගෙන ඉස්සෙල්ලාම ලකුණු කරගන්නේ. PQR කියන කෝණය. රයිට්. හරි. දැන් මේ කෝණය අගේ හොයන්නේ කොහොමද? හරි. අගේ හොයන්නේ කොහොමද බලන්න මේ කොයිතරම් පිළිවෙලකට මේ ප්‍රශ්නේ හදලා තියෙනවද කියලා ලේසියෙන් පළවෙනි වාක්‍යයෙන් අපිට කියලා තියෙනවනේ PR කියන්නේ විස්කම්බයක් කියලා. දැන් මේ දත්තෙත් එක්ක තමයි අපි මේක කල්පනා කරන්නේ. දැන් බලන්න මේ දත්තෙත් එක්ක මේ ප්‍රශ්නේ තියෙන සම්බන්ධය මොකද්ද? දත්තේ මොකද්ද? PR කියන්නේ විස්කම්බය. මෙයාගේ තියෙන සම්බන්ධය මොකද්ද? දත්තයත් එක්ක. එහෙම තමයි අපි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. දීලා තියෙන දේවල් අපෙන් අහන දේ අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා අපි බලන්න. දැන් බලන්න මේ PR කියන්නේ විස්කම්බය. right? ඊට පස්සේ PQR කියන්නේ මොකද්ද? මේ විස්කම්බය විසින් පරිධියේ හදපු කෝණය. නේ? විස්කම්බය විසින් පරිධියේ හදපු කෝණය. එහෙනම් ඔන්න දැන් මේ දෙක අතර තියෙන සම්බන්ධය අපිට මතක් වෙන්න ඕනේ. මම අර කලින් කිව්ව මොකද්ද? ප්‍රමේය මතක් වෙන්න ඕනේ මෙතෙන්. මොකද්ද ප්‍රමේය? අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණවල අගය කීයදාංශක 90යි. එහෙනම් අපිට එකපාරටම අපිට උත්තර ලියන්න පුළුවන් මොකද්ද? PQR පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? PQR කෝණයේ අගය හොයන්න. PQR කෝණයේ අගය හොයන්න කීයද අගය? අංශක 90යි. right? අංශක 90. හේතුව මොකද්ද? හේතුව තමයි මොකද්ද මේ? අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ. right? අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ. දැන් කවුරු හරි මේ කෙනෙක් ඉන්නවනම් මේක දන්නේ නැති ඕන දැන් මතක තියාගන්න. හරි. දැන් මතක තියාගන්න මේ ප්‍රමේය මොකද්ද? වෘත්තයක විස්කම්බය කියන්නේ මොකද්ද? කේන්ද්‍රය හරහා පරිධියේ එක් පැත්තක සිට අනිත් පැත්තට අඳින ලද රේඛාව. වෘත්තයේ විස්කම්බය විසින් පරිධිය ආපතනය කරන කෝණය කීයද? අංශක 90යි. මොන පළවෙනි ප්‍රශ්න උත්තරේ ලියන්න. right? හරි. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ බලමුද? දෙවෙනි ප්‍රශ්නේ බලන්න උත්තරේ. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? PSQ hier අගයස. PSQ කෝණය අගයස. PSQ කෝණය අගය මෙන්න මේ කෝණය. කෝණයේ අගයයි අපිට දීලා තියෙන අයත් එක්ක තියෙන සම්බන්ධය අහන්න. ඊට පස්සේ අපි දැන් බලනවා කලින් හොයාගත්ත එක්කෙනා දිහා පොඩ්ඩක් බලනවා. right? හරි. කලින් හොයාගත්ත කෙනා කවුද? PQR කියන කෝණය. මෙන්න මෙයා කීයද? යා අංශක 90ක් කියලා අපි හොයාගත්තා. right? මෙයා අංශක 90ක් කියලා හොයාගත්තා. ඊළඟට මෙන්න මෙයා සමානයි මෙයා කියලා දීලා තියෙනවා අපිට. හරි. මෙයා සමානයි මෙයා කියලා දීලා දෙනවා. මෙයාගේ අගය අහන්න. දැන් කොහොමද අපි මේ කතන්දරේ විසඳන්නේ? දැන් මෙයා ගත්තොත් එහෙනම් මෙයා අපිට පේනවා මේ තියෙන්නේ මෙන්න මේ ජායමද. දැන් අපිට වෘත්තයේ කෝණ දැන් අපි දකින්නේ වෘත්තය තුළ කෝණ දකින්නේ එක්ක වෘත්ත ජායකට සම්බන්ධ කරලා අපි දන්න ප්‍රමේයන් ඒවන තියෙන්නේ වෘත්ත චතුරස්‍රයකට සම්බන්ධ කරලා එහෙම නැත්නම් වෘත්තය තුළ කෝණයකට සම්බන්ධ කරලා තමයි අපි දකින්නේ. මෙන්න මේ කෝණය සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ජායත් එක්ක. හරි. ඒ ජායත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට දැන් මේ ජායත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනිත් කෝණ මොනවාද? මෙයත් එක්ක මෙයා සම්බන්ධ වෙලා තියෙනවා. මෙයත් එක්ක තව කෝණයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ පරිධිය මත මෙන්න මේ කෝණය. දැන් ඔන්න අපිට පේනවා මොකද්ද? වෘත්ත ජායන් ඊට
පස්සේ වෘත්තය තුල කෝණ සම්බන්ධ ප්‍රමේය මතක් වෙනවා ඉක්මනට මෙහෙම දැක්ක ගමන්. මොකද මතක් වෙන්නේ? එකම පැත්තේ තියෙන වෘත්ත කෝණවල අගේ සමානයි. එකම වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණවල අගේ සමානයි කියලා ප්‍රමේයක් දන්නවනේ. දැන් අපි ඒකින් දැනගන්න මොකද්ද? මෙන්න මේ කෝණයේ අගය මේ කෝණයේ අගයට සමාන නැහැ. මෙන්න මේ ජායේ එකම පැත්තේ තියෙන කෝණනේ. එකම පැත්තේ තියෙන කෝණ දෙකක්. එහෙනම් ඒ කෝණ දෙක සමාන වෙනවා කියලා දාන්න. එතකොට දැන් මෙයා දන්නවා මෙයා දැනගන්න පුළුවන් අපිට මෙන්න මෙයා දන්නවා. හරි මෙයා දන්නවා නම් අපිට දැනගන්න පුළුවන් කියලා පේනවා. දැන් ඊට පස්සේ මෙයා දැක්කට පස්සේ මෙයා සම්බන්ධ වෙලා තියෙන කාටද? මෙන්න මේ හැඩයත් එක්ක සම්බන්ධ වෙනවා. හරි මෙයා සම්බන්ධ වෙන්නේ මෙයා මෙන්න මේ කෝණේ සම්බන්ධ වෙන්නේ මේ හැඩෙත් එක්ක. ඒ හැඩේ අපි දීලා තියෙන දත්ත දිහා බලනවා. මොකද්ද තියෙන්නේ? මෙන්න මේ දෙකේ දන්නා දේ හැඩය ගත්තම ත්‍රිකෝණයක්. කොම් ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් අපිට මතක් වෙනවා. ත්‍රිකෝණය මේ කෝණයේ අංශක 90ක් කියලා දීලා තියෙන මේ මේ පාදයට සමානයි. මේ කියන්නේ මේක නිකන් ත්‍රිකෝණයක් නෙමෙයි සමද්විපාද ත්‍රිකෝණයක්. right? සමද්විපාද ත්‍රිකෝණයක මොකද වෙන්නේ? සමද්විපාද ත්‍රිකෝණයක මොකද්ද වෙන්නේ? සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට ඉස්සරහින් තියෙන කෝණ සමාන වෙනවා මෙන්න මේ විදිහට. මේ දෙන සමාන වෙනවා. ඒ වගේම ත්‍රිකෝණයක ඇතුළේ කෝණවල එකතුව කියලා දෙන්නේ 180ක් වෙනවා. 180ක් වෙනවා. මෙයා x කියලා අපි දාගමු. මෙයාද x කියලා දාගමු. වෙන්නේ සමාන කියන හින්දා. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න x මෙයා 90යි මේ තුන් දෙනා එකතු කරාම 180යි. මේ සමීකරණය විසඳුවාම x හොයන්න පුළුවන්. x දන්නවා නම් අපිට මෙයා හොයන්න පුළුවන්. දැක්කද? අපි කල්පනා කරපු විදිය දැන් බලාගන්න. කල්පනා කරේ වෙන මොකක්වත් නෙවෙයි. දැන් මෙතන සම්බන්ධතා දැකීම කියන එක තමයි තියෙන. අපින් බලලා තියෙන්නේ. ඊට පස්සේ කුසලතාවයක් තියෙන සමීකරණ විසඳීමට. හරි සමීකරණ විසඳීමේ කුසලතාවයක් තියෙනවා. සම්බන්ධතා දකින්න ඕන. ඊට පස්සේ සංනිවේදනය කරන්න පුළුවන් වෙන්න ඕන. අපිට මෙන්න මේ විදියට. සංනිවේදනය කරලා PQR කියන කෝණය 90යි කොහොමද? අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා. right? දැන් හරි. දැන් මේක ලියන හැටි බලමු. දැන් කොහොමද අපි ලියන්නේ? කොතනින්ද ලියන්න පටන් ගන්නේ? දැන් උන උත්තර හොයාගෙන ඉවර. දැන් උන් ලියන්න පටන් ගන්න අපි කල්පනා කරපු විදිහටම තමයි යන්නේ. කල්පනා කරේ අග ඉඳලා මුලට නේ. මෙයා හොයන්න නම් කවුද ඕනේ කියලා. ඊට පස්සේ පටන් ගත්තේ මෙතනින්. මෙතනින් පටන් ගත්තේ මෙයා 90යි. මේ දෙන්නගේ කෝණ සම්බන්ධ කරලා තමයි පටන් ගත්තේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ලියන මොකද්ද? අපිට ලියන්න පුළුවන් මොකද්ද? Q P R කෝණය. QPR කෝණය සමානයි QPR කෝණය සමාන කාටද? QRP කෝණයට. RP කෝණයට. QPR සමාන කියලා සම අපි ගත්තේ x කියලා. හේතුව මොකද? ඔන්න දැන් හේතු සංවේදනය කරනවා අපි දන්නවා කියලා. මොකද? සම ද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණයකින් තමයි මේ කෝණ දෙක සමාන වෙන්නේ. ඊට පස්සේ අපි ලියමු මොකද්ද? x එකතු කිරීම 90 සමානයි 180යි. හේතුව මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. right? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. දැන් මෙතනින් එනවා මොකද්ද? දෙකයි දැන් මේක ගොඩාක් ලියන එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකෙන් කෙටියෙන් හදන්න ඕන. අපි කෙටි ප්‍රශ්න පත්‍රයනේ. හරි. ගොඩක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ මේ මූලික මේ සම්බන්ධතා ටික ලියවන හරි. 2x එකතු කිරීම 90 සමානයි 180යි. ඒකෙන් ලැබෙන මොකද වෙන්නේ? 90 මේ පැත්තට ගියාම 180න් 90ක් අඩු වෙනවා. එතකොට 90 කියන 2x සමානයි 90යි. ඒ කියන්නේ x සමානයි කීයද? x වගේ දෙගුණයක් 90යි නම් x කියන්නේ 45යි. x සමානයි 45 කියලා. ඊළඟ මොකද ලියන්නේ? x සමානයි 45 කියලා හොයාගත්තා. දැන් අපි ලියන අපේ සම්බන්ධය මොකද්ද? අපිට ඕනේ x හොයන්න නෙමෙයි මේ කෝණ හොයන්න. දැන් එයාට මෙයාගේ තියෙන සම්බන්ධය ලියනවා. මොකද ලියන්නේ? අපි ලියනවා PRQ කෝණය සමානයි PRQ කෝණය සමානයි PSQ කෝණය. හේතුව මොකද්ද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි. ඒකෙන් අපිට ලැබෙන මොකද්ද? දැන් PRQ වලගේ අපි දන්නවා කීයද? x 45යි.
45 සමානයි PSQ. මොනවද තමයි උත්තර. හරි PSQ වලගේ හොයන්න කියන්නේ මේ තමයි උත්තර. දැන් තේරෙනවද මේ ප්‍රශ්න අපිට හරියම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. මොකද අපිට තියෙන්න ඕන මූලික දේ තමයි අපිට තියෙන්න ඕන මූලික දැනුම තියෙනවා. හරි මූලික දැනුම තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් තරම් අපි කරන්න ඕන දේ තමයි පුළුවන් තරම් මේ විදිහ කෙටි ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. එතකොට අපිට මූලික දැනුම මතක් වෙනවා. හරි මූලික දැනුම මතක් වෙනවා. දැන් ගණිතයේදී අපි නිතර භාවිතා කරේ නැත්නම් අපිට ඒ දැනුම මතක වෙනවා. අපි දැනගත් තියෙන දේ අමතක වෙනවා. අපි නිතර භාවිතා කරන මොකද වෙන්නේ? අපිට ඒ දැනුම පරීක්ෂාවට ලක් වෙනවා සහ අපි ඒ දැනුමින් අලුත් දේවල් කල්පනා කරනවා. හරි දැනුමින් අලුත් දේවල් කල්පනා කරලා ඒක තමයි අපි ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විභාගෙට ලියන්න. right ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ලැබෙන්නේ. තුවාල පුළුවන් තරම් මේ විදිහේ ප්‍රශ්න හොයාගෙන හදන්න. මම තව ඉස්සරහට තව මේ විදිහේ ප්‍රශ්න ටිකක් ඔයගලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.